සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවන. සම්මා සම්බුදු සරණයි ඔබට. බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය සමසිත දහමින් සනහලමින් නිරන්තරයෙන්ම ඔබ අභියසට අති උතුම් වූ සදහම් දේශනාවන් ශ්‍රවණය කරන්නට ඉඩ හසර ලබා දෙමින් ඔබ අප සහ සම්බන්ධ වෙනවා. සදහවතුනි, සූදානම් වෙන්නේ අරමුණු මේ හෝරාවේදීත් ඔබට අති උතුම් වූ සදහම් දේශනාවක් ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙන්නට. මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරවපූර්වක ආරාධනය පිළිගෙන මෙත් මැදිරි සංකීර්ණයට වැඩම ආපතාල වැඩම කර මේ උතුම් ධර්මාසනයේ මත වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබට පළමු කොට හඳුන්වා දෙන්නම්. උන්වහන්සේ කොළඹ 10 මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී නම කියන්නට අවසරයි අප පින්වත් පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමින් වහන්සේ. පළමු කොට උන්වහන්සේව මේ මොහොතේදී ගෞරවපූර්වකව සාදු නදින් යුතුව පිළිගැනීම සිදු කරමු. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ අප ශ්‍රවණය කරන්නට සැලසෙන මේ උතුම් සදහම් දේශනාව සඳහා සදහසිත පෙරදරි කරගනිමින් මේ සදහම් විකාශයේ ගුවන් අවකාශය සලසා ගනිමින් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නම්බර 103 D1 මාපොටුගල පෝරෝදණ්ඩ යන ලිපිනෙහි පදිංචි පත්මිනී රණවක මහත්මිය, එවැගේම තිලකරත්න රණවක මහත්මිය, එවැගේම ලාල් රණවක මහත්මිය, ස්වර්ණා රණවක මහත්මිය, පුෂ්පා රණවක, එවැගේම රේණුකා රණවක, එවැගේම ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය හර්ෂ අලුත්ගේ මහත්මයා, එවැගේම ප්‍රභාෂිනී සේපාල දහනායක, එවැගේම චින්තක සේපාල දහනායක ඇතුළු ඒ සදහවත් පිරිස විසින් මේක විද බලාපොරොත්තු බොහෝ වූ අපේක්ෂාවන්, එවැගේම පුණ්‍යානුමෝදනාවන්, සුභාශිංසනයන් ඒ සියල්ලක්ම සිද්ධාරාගෙනයි අද දවසේ මේ උතුම් සදහම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවා. ඔබ අප සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් ධර්මාවබෝධය පිණිසම මේ සදහම් දේශනාව හේතු වේවා, වාසනාව වේවා යන ප්‍රාර්ථනාව අපි සිදු කරමින් ඔබටත් මේ උතුම් ධර්ම ශ්‍රවණයේ යෙදෙන්නට සදහසිතින් යුතුව ආරාධනාව සිදු කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් අපි ආරාධනාව සිදු කරමු. ඔබ අප සියලු දෙනා කෙරෙහි අනුකම්පා සහගතව මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වත්නි, තිසරණ සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ තීරෝ භික්ඛු බ්‍රහ්මචරීණං අප්පියෝච හෝති අමනාපෝච හෝති අගරෝච අභාවනියෝච හෝති තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නම්බර 103 දී මාපුටුගල පෝරුව දණ්ඩ ලිපිනේ පදිංචි සත්පුරුෂ පින්වත් පිරිස දායකත්වයේ දරනවා. පද්මිනී රණවක මහත්මිය, තිලක රත්න රණවක මහත්මයා, ලාල් රණවක මහත්මයා, ස්වර්ණා රණවක මහත්මිය, පුෂ්පා රණවක, රේණුකා රණවක කියන මේ මහත්ම මහත්මීන් මැදිහත් වෙලා දේශනාවට දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය හර්ෂ අලුත්ගේ මැතිතුමන් මේ දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයේ දරලා තියෙනවා. ඒ වගේම ප්‍රභාෂණී සේපාලි දහනායක මහත්මිය, ඒ වගේම චින්තක සේපාල දහනායක කියන ඒ ඥාති පුතුන් සහ දියණිවරු මැදිහත් වෙලත් මේ දේශනාවට Tamanගේ දායකත්වයේ දරනවා. ඒ අරමුණු සීකරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය. පින්වත්නි, අපි පළවෙනියෙන් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ වගේ ධර්මයක අපිට තියෙන උපකාරය මොකක්ද කියන එක. දැන් ඇයි මෙහිම ධර්මයක් අපිට අවශ්‍ය වෙන්නේ? මොකටද මෙහෙම එකක් ඕන? දැන් මේ පිනතුන් බොහොම මේ දුර ගෙවාගෙන ඇවිල්ලා මේ සීල සුවරණ පුණ්‍ය භූමියට ඇවිත් ඉතින් බොහෝ වෙලා රැඳිලා ඉඳලා මේ මැදිරියටත් ඇවිත් දැන් මෙහිම බණක් අහන එකත් මේ වගේ බණක් විකාශනය කරන එකෙත් දැන් අපිට හැදෙන යහපත මොකද්ද? දැන් උඩින් බලන කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් හරකෙක් හදාගත්තොත් කිරි ටිකක් හරි ගන්න පුළුවන්. ගොවිතැනක් කරගත්තොත් අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මේ බණක් කියවන එකේ අපිට හැදෙන ප්‍රතිලාභය මොකද්ද වගේ හිතෙන්න පුළුවන්. ඒතර මිනිසුන්ට තියෙන බරපතල ප්‍රශ්නිකුත් වෙන්න පුළුවන් ওই වගේ දෙයක්. හැබැයි පින්වත්නි, මේ ධර්මයේ දැන් හරක් ටිකක් හදාගත්තොත් කිරි ගන්න පුළුවන්, මෙහිදී ඔක්කොම කරගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ඕනනම් කුඹුරක් කොටාගත්තොත් මෙහි කන්නක් දෙකක් කන්න පුළුවන්, විකුණ ගන්න පුළුවන්, සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන්. ඉතින් හේව එකේ මේ ධර්මයක උදව්ව තමයි පින්වත්නි. ඒ කියන්නේ සාංශාරික වශයෙන් ඔබව අනාථ නොවන විදියට සුරක්ෂිත කරන එක. ඊටත් වඩා වැදගත් දේ තමයි මේ සාංශාරික සුගතිය නෙමෙයි, මේ මොහොතේ ඊටාම නිවිච්ච පුද්ගලයෙක් විදියට, නිවුණු ශ්‍රාවකෙක් විදියට පෙනී ඉන්න බුදුරජාණන් සම උදව් කරන්නේ. කොයි මොහොතේද? මේ වෙලාවේ. නිවන කියන්නේ මේ මොහොතේ අත්දකින්න ඕන සුන්දර අත්දැකීමක්.
එතකොට මේ නිවීම මේ බණ මේ කියන්නේ නිවන කියන එකේ ප්‍රමුඛ අදහස නෙමෙයි මම කියන්නේ මේ බණ ටික අහගෙන ඉද්දී පවා පුද්ගලයාගේ අභ්‍යන්තරේ නිවෙන්න පටන් ගන්නවා. දැන් මේ ප්‍රශ්න ඔක්කොම දැන් මේ අයට ප්‍රශ්න තියෙනවනේ. කීයක් ප්‍රශ්න තියෙනවද? එතකොට ගොඩාක් දෙනෙකුට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ බොහෝ දෙනෙකුට තියෙනවා රැකී ආරක්ෂාවල ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ඔක්කොම ප්‍රශ්න පැත්තකට දැම්මම මේ ඇඟ නඩත්තු කරන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ නේ. දැන් මේක නඩත්තු කරන්න කොච්චර අමාරුද? හොඳට කවලා පොවලා නාවලා පිළිවෙලට තියාගෙන ඉන්න ආයෙ හවස් වෙනකොට ආයෙ ගඳ ගහනවා. ඒකට මේ බලපාන දුගත්කම මොකුත් බලපාන්නේ නැහැ. එතකොට මේ ඇඟ නඩත්තු කරන එකත් වෙනම වැඩපිළිවෙලක්. ඒ ඔක්කොම අස්සේ පින්වත්නි මේ ධර්මයේ මේ උදව්ව වෙන්නේ හේතුව තමයි දැන් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක් නම් අනතුරු මේ සංසාර ගමනින් සම්පූර්ණයෙන්ම ගැලවිලා යන විදිය බුදුරජාණන් වහන්සේ අපිට උදව් කළා, අනුශාසනා කළා. ඒතර මේ දුක ආයෙ මැරිලා උපන්නත් ඒ විදිහමයි පින්වත්නි. එතකොට මැරිලා මෙහි උපන්නත් මේ විදිහම නම් දැන් බුද්ධ දේශනාවේ මතක් කරනවා මහණෙනි මැරෙන අය මෙහි ඉන්නේ නැහැ කියලා. ඒතර මැරිලා සමහර අය പ്രേත ලෝකේ, සමහර අය දිව්‍ය ලෝකවල, සමහර අය නිරේ, සමහර අය සතර අපාය. දැන් මෙහාට මෙනවනම් කමන්නේ නැහැ. ඉතින් විඳවාරි කමන්නේ මෙහි ඉඳ තියෙනවනම් හොඳයිනේ පින්වත්. ඒ කියන්නේ අපේ ජීවිත තෘෂ්ණාවක් තියෙනවනේ. මොන්න ලෙඩේ හැදුනත් පින්වත්නි දවසක් හරි ඉඳනි බලන්න. මොන අමාරුකම් තිබ්බත් මෙහි ජීවත් වෙන්න පින්වත්නි අපිට ආසාවක් නැද්ද? ජීවත් වෙන්න පුදුම ආසාවක් තියෙනවා. ඕක අපිට නෙමෙයි නිරේ ඉන්න නිර්සත්වයකටත් තියෙනවලු. දැන් නිරේ කියන්නේ විඳවන්න ගිය තැනක් නේද? නිරේ කියන්නේ විඳවීම් ගොඩක් තියෙන. ඒතර නිරේ ඉන්න නිර්සත්වයත් බලන්නේ ජීවිතේ පවත්ව ගන්නලු. ඒතර එහෙමනම් අපි ඉතින් විඳ යදි මේ මොහොතේ අපිට හිතෙනවා මේක තමයි සුන්දරම එක කියලා. හැබැයි පින්වත්නි මේ සංසාරික ජීවිතය තුළ විඳවන දුක පොඩි එකක් නෙමෙයි. පොඩි දුකක් එහෙම නෙමෙයි අපිට තියෙන්නේ පින්වත්නි. ඒ කියන්නේ දරුවෝ නිසා විඳවිල්ල, ඉඩ කඩම් දීපල, ගෙවල් දොරවල් නිසා විඳවිල්ල, මේ ඔක්කොම නිසා විඳවා යන විඳවිල්ල පින්වත්නි පොඩි එකක් එහෙම නෙමෙයි. මේ ස්වල්ප විඳවීමක් එහෙම නෙමෙයි පින්වත්නි මේකේ තියෙන්නේ. විශාල විඳවීමක් අපිට තියෙනවා පින්වත්නි. එතකොට මේ විශාල විඳවීමෙන් මේ අපිට අඩුම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි සෝතාපන්නවත් නොවිච්ච ශ්‍රාවකයෙකුගේ විඳවීමේ ධාරිතාවය සීමා කරන්න බෑ කියලා. එහෙමනම් බුද්ධ ශාසනයක් තුල අපි සෝතාපන්න මාර්ගයටවත් එන්න බලන්න ඕන. සෝතාපන්න වෙන එක වෙන වැඩන්නේ. සෝතාපන්න මාර්ගයටවත් සීක බල දියුණු කරගෙන ඉන්න දක්ෂ වෙන්න ඕන පින්වත්. මොකද මේ සංසාරේට අහුවෙලා හරියට පින්වත්නි මාළුවෙක් දැලකට අහු වුණා වගේ විඳව යන්නේ ඒකයි. දැන් හොඳට බලන්න මාළුවෙක් දැලකට අහු වුණාම මාළු අල්ලන මිනිහෙකුට මාළුවෙක් අහු වුණාට පස්සේ මේ මාළුවා දඟලලා ගැහිලා ඔන්න මැරිලා යනවා. ඊට පස්සේ මාළුව අල්ලගත්ත මිනිහට ඕන නම් මේ මාළුවාව පණ පිටින්ම බඩ පළලා මේ බඩේ තියෙන ඒවා එළියට අයින් කරලා දාලා ඕනනම් උයන්න ගන්න පුළුවන්. අවශ්‍ය නම් මේ පොඩි මාළු ඉන්නවා අර මේ ඔය කොරියාව වගේ රටවල් වල, චීනය වගේ රටවල් වල එහෙම සෝස් වර්ගවල ඔබලා අමුවෙන් කනවා. ඒකට අමුවෙන් කෑවමලු රහ තියෙනවා. ඒගොල්ලෝ මාළු කන විදිය පින්වත්. එතකොට මාළු කන බලන්න එතකොට මේ මාළුවා කොච්චර අසරණද? දැන් අපි මාළු ටික කනකොට මාළුවාගේ අසරණකම ගැන හිතනවා. ඕනනම් පුළුවන් පණ පිටින්ම තෙලට දාලා බදින්න පුළුවන්. මාළු අල්ලගත්ත මිනිහෙක් කරන්න පුළුවන් දේවල් මම මේ කියන්නේ. ඒවා කරන්න කියලා නෙමෙයි මේ මාළුව අල්ලගත්ත මිනිහෙකුට මාළුවා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතර ඔබ දැකලා ඇති මාළුවෝ අර ඔය පහුගිය කාලේම ඔය වෙරළට එහෙම ගොඩ ගැහුවාම උඩ මාළු විසි කරනවා වෙරළට. වතුර අයිනට ආවම විසි කරනවා. විසි කරාම අර වැල්ලේ උඩ පැනලා තමයි මැරිලා යන්නේ. එතකොට මාළුවා මේ සමහරලාවට බිලිකොක්කකට අහු වුණාට පස්සේ දැලකට අහු වුණාට පස්සේ මාළු අල්ලන මිනිහට පින්වත්නි මොනවද කරන්න බැරි? ඕන දෙයක් කරන්න බැරිද මාළුවා වෙනුවෙන්? ඒ වගේ එතකොට මාළුවාට පුළුවන් ද නෑ මට එහෙම කරන්න බෑ කියලා මාළුවාගේ අයිතිවාසිකම් කියන්න පුළුවන්? බෑ. ඇයි? දැලට අහු වුණ නිසා. ඒ වගේ අපි මේ ජාතිය කියන එකට අහු වෙලා ජාතිය කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් ඒ කතාව නෙමේ. උපන් නිසා මේ විඳවීම කොහොම වේද කියලා අපිට හිතා ගන්න බැහැ. විඳවීම ධාරිතාවයක් අපිට තේරෙනවද? නෑ. දැන් මෙහෙම වාඩි වෙලා හිටියර නෑ. මට නම් කිසි ලෙඩක් නෑ.
එතකොට මට නම් මේ හෘදයාබාධයක් වගේ එකක් ඇති වෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්ද කාටවත්? මට නම් පිළිකාවක් වගේ එකක් ඇති වෙන්නේ කොච්චර පිළිකා රෝගින් හිටිය මට නෑ හැදින්නේ. එහෙම කියන්න පුළුවන්. බලන්න ඉච්චරට අසරණයි. එතකොට එහෙම ලෙඩ එනකොට මේ කියනවාද බලනවාද தත්ත්වය? මේ රටේ පාලකයෝ, මේ හාමුදුරුවෝ, මේ ගිහියෝ, මේ දේශපාලක එහෙම බලනවාද? නෑ. සාධාරණව කර්මයේ පහර ගහන්නේ. එතකොට පින්වත්නි හොඳට මතක තියාගන්න සෝතාපන්න නොවුනොත් සංසාරේ පුදුම තරම් අසරණයි. ඒතර ධර්මයත් එක්ක හිටියොත් ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඒ ධර්මයත් එක්ක හිටියොත් ලෙඩ වෙන්නේ නැද්ද? හරි ලෙඩ ගැන නෙවෙයි කියන්නේ. එහෙනම් ධර්මයත් එක්ක හිටියොත් ලෙඩ වෙන්නේ නැද්ද? නෑ ලෙඩ වෙනවා. ලෙඩ වුණාම අසරණ නෑ. අන්න ඒක තමයි වාසිය. ධර්මී ඉන්න කෙනත් ලෙඩ වෙනවා. හැබැයි ලෙඩ වුණාට අසරණ නෑ. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට තියෙනවා ඔකට ලක්ෂණ දේශනාවක් තියෙනවා පින්වත්නි පොක්කරණී සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි යොදුන් 50ක් දිග 50ක් පළල 50ක් උස පොකුණක් තියෙනවා කියන. උසයි පළලයි දිගයි ඔක්කොම යොදුන් 50යි. ඒතර දිගිනුත් පළල් 50යි පළලිනුත් 50යි උසෙනුත් 50යි. ලොකු පොකුණක් එතකොට. ඒතර මේ පොකුණේ සම්පූර්ණයෙන්ම වතුර පුරවලා තියෙන කියනවා. ඒකට උන්වහන්සේ පොක්කරණී සූත්‍රය කියනවා මහණෙනි මේ කපුටිකුට ඇවිල්ලා මේ පොකුණු බැම්මේ ඉඳලා වතුර බොන්න පුළුවන් කියනවා. ඒතර විශාල පොකුණක් නේ. පොකුණු විශාල වතුර ගොඩක් තියෙනවා. ඒතර ඔතන මිනිහෙක් ඇවිල්ලා මේ මිනිහා පොඩි අස්වලෝමයක් වගේ එකක් ගෙනල්ලා අස්වලෝම් තියෙන්නේ ලොම් ගහක් ගෙනල්ලා මෙහෙම වතුරට ඔබලා ගන්නවලු වතුර ටික. ඒතර අස්වලෝමයකට ආපු වතුර ප්‍රමාණය අරකින් කීයෙන් පංගුවක් වෙන්න ඇද්ද? අර ලොකු යොදුන් 50ක් උස 50ක් දිග 50ක් පළල ලොකු විලකින් අස්වලෝමයකින් ඔබලා වතුර ටිකක් ගත්තාම ඒ ලෝමයට ආපු වතුර ටික අර ලොකු පොකුණෙන් කීයෙන් පංගුවක් කියලා හිතන්න පුළුවන්. පුළුවන්ද එහෙම හිතන්න? 100න් පංගුවක්, 1000න් පංගුවක්, ලක්ෂයකින් පංගුවක් එම් පුළුවන්ද හිතන්න? හිතන්න බෑ. ඒතර අර මේ අස්වලෝමයට ගත්ත වතුර ටික බොහොම ස්වල්පයි නේද? උන්වහන්සේ කියලා කියනවා මහණෙනි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්ගේ දුක හරියට අස්වලෝමයකට ගත්ත වතුර ටික වගේ කියනවා. ඒතර යාට විඳවන්න තියෙන්නේ පමණයි කියනවා. සෝතාපන්න නොවිච්ච ශ්‍රාවකයෙක්ගේ ජීවිතේ දුක හරියට අර යොදුන් 50ක් දිග පළල උස විල වගේ කියනවා. ඒකට සීමාවක් නැහැ කියනවා. හේතුව මොකද? සෝතාපන්න වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම ජීවිත හතක් ඇතුළත එයා පිරිනිවෙනවාමයි. ඒතකොට ප්‍රධාන දේ තමයි පින්වත්නි මේ ප්‍රශ්نين ගැලවෙන්න තියෙන එකම ක්‍රමේ අධ්‍යාපනයෙන් බෑ ගැලවෙන්න. ඒ ඉගෙන ගත්තත් ලෙඩ වෙනවා. ඉගෙන ගත්තත් මැරිලා යනවා. ඉගෙන ගත්ත අයත් වයසට යනවා. වෘත්තීය වටිනාකම් තිබ්බට බෑ. සල්ලි තිබ්බට බෑ. සල්ලිකාරයොත් ලෙඩ වෙනවනේ. සල්ලිකාරයොත් ලෙඩ වෙනවා. සල්ලිකාරයොත් වයසට යනවා. සල්ලිකාරයොත් මම දැකලා තියෙනවා සල්ලි හුඟක් සල්ලි තියෙන මිනිස්සු ලෙඩ වෙලා මුළු සේසතම වියදම් කරලා ඒත් ලෙඩේ හොඳ කරගන්න බැරුව ඒ ලෙඩෙන්ම මැරිලා යනවා මම දැකලා තියෙනවා. ඒක සල්ලිකාරයොත් ලෙඩ වෙනවා නම්, දේශපාලකයොත් ලෙඩ වෙනවා නම්, ආගමික නායකයොත් ලෙඩ වෙනවා නම් එකම දේ තමයි සම්පූර්ණයෙන්ම මේ ලෙඩ නොවන තත්ත්වයට හිත හදාගන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිවිල යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගන්නේ. එහෙම නැතුව පින්වත්නි මේ ජීවිතේ රැකවරණයක් නැහැ. ජීවිතේ සැඳෑ කාලෙට ආපු අය මේ බනහනා ඉන්නවා. මෙච්චර කල් මොකද කරේ කියලා හිතලා බලන්න. මිනිසුන්ගේ ජීවිතේ වැඩි කාලයක් කරන්නේ දරුවෝ නඩත්තු කරන එක. මුල් කාලේ තමයි ඉතින් ඔය කොල්ල කෙල්ලුන්ගේ තියෙන්නේ හැම ගැන හිතනවා, නියපොතු ගැන හිතනවා, කොණ්ඩේ ගැන හිතනවා, ඇඳුම් ගැන හිතනවා. අර අවුරුදු ඔකට හොඳ කාලේ තමයි 20යි 30යි අතර. එකේ ඉඳලා 10 වෙනකන් පොඩි කාලේනේ. ඊට පස්සේ 10 ඉඳලා 20 වෙනකන් ඒ කාලෙට කියන්නේ ක්‍රීඩා දශකය කියලා. මොකක්ද ඒකට කියන්නේ? ක්‍රීඩා දශකය. ක්‍රීඩා දශකය කියන්නේ අවුරුදු 10 ඉඳලා 20 වෙනකන් ළමයි හොඳට සෙල්ලම් කරන්න ඕන පින්වත්. සමහර මිනිස්සු අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ බලන්න මේ අපේ පොඩි එකා දඟලනවා වැඩි. අපේ කොල්ල හරියට නටනවා. ඒ කාලේ නටන්න ඕන තමයි. නටන්න නැත්නම් ඉක්මනට ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න හේතුව තමයි ඒකට කියන්නේ ක්‍රීඩා දශකය කියලා. ඒ කියන්නේ 10ත් 20ත් අතර. ඒතර 20ත් 30ත් අතර කියන්නේ පින්වත්නි හරියට මූණ බලන කාලේ, හැඩ බලන කාලේ, ඒ ඔය කාලේ ඊට පස්සේ 30ත් 40ත් අතර කාලෙට කියන්නේ බල දශකය කියලා. බලේ පෙන්වන්නේ ඔය කාලෙටනේ. මිනිසුන්ගේ අසාධාරණේ පෙන්වන්න බෑ. ඔය 30යි 40යි අතර ඉන්න මිනිස්සු දිහා බලන්න.
අසාධාරණේ පෙන්වන්න බෑ. පොඩ්ඩක් නැත්තම් කීර්ති යනවා. ඕන තැනක කතා කරනවා 40යි 50යි අතර කාලේ 40යි 50යි අතර කාලේ වෙනකොට පින්වත්නි ප්‍රඥා දශකය කියලා එකට කියන්නේ 40 ඉඳලා 50ට වෙනකම් මොකද්ද කියන්නේ ප්‍රඥා දශකය. ඒ කාලේ කියන්නේ ආනේ වැඩක් නැහැ කියලා කියනව නේද? මොනවා කළත් වැඩක් නැහැ කියලා එහෙම හිතෙනවා. එතකොට අවුරුදු සාමාන්‍යයෙන් 20යි 30යි අතර තමයි ඔය දාන වැඩ ටික ඔක්කොම දාන්නේ. ඔය හාම ගැන, කොණ්ඩේ ගැන, ඇඳුම් ගැන හරියට හිතන්නේ ඔය කාලෙට තමයි. එතනින් පස්සේ මොන තරම් ඇඟ ගැන හිතපු කෙල්ලෙකුට වුණත් එතනින් පස්සේ වෙන්නේ දරුවෝ නලවනලව ඉන්න. එතනින් පස්සේ ඔන්න දරුවෙක් හම්බුනාට පස්සේ යාර තමන්ගේ ඇඟ ගැන හිතන්නේ දරුවට කන්න දෙන ඒවා, දරුවට අම්දන ඒවා, මට වඩා කොහොමද දරුවා හොඳට තියන්නේ, ඊට පස්සේ කොහොමද දරුවා ඉස්කෝලේ යවන්නේ, ওই ටික තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඊට පස්සේ දරුවෝ ටික කොහොමද ඉස්කෝලේ යවන්නේ, දරුවන්ට කොහොමද යුතුයකම් කරන්නේ. එතකොට අලුත් අවුරුද්ද එනකොට අම්මගේ ඔළුවේ වැඩ කරන්නේ කොහොමද දරුවෝ ටික සතුටෙන් තියන්නේ කියන එක. ඒකට යාට අර අවුරුදු 25 විතර පෙන්නට පස්සේ ආයෙ එතනින් එහාට හිතන්න කාලයක් නැහැ. ඊට පස්සේ මැරෙනකන් දරුවෝ නඩත්තු කරන එක තමයි කරන්න වෙන්නේ. දැන් ඔබේ ජීවිතේට හැරිලා බලන්න මැරෙනකන් කරලා තියෙන්නේ දරුවොන්ට නඩත්තු කර හිටපු එක. ඊට පස්සේ දරුවෝ නඩත්තු කරලා මුණුබුරෝ නඩත්තු කරනවා. ඒක මුණුබුරෝ නඩත්තු කර කර ඉන්න ගමන් ළඟදී මැරිලා යනවා. ඊට පස්සේ එයාගේ ජීවිතයේ තිබ්බේ දරුවෝ නඩත්තු කරන එකයි මුණුබුරෝ නඩත්තු කරන එකයි කාපු බීපු එකයි විතරයි නම් මරණින් එහා පැත්තේ යා සුගතියකට ගෙනියන්න බෑ. ඒ නිසා මේ තරුණ කාලේ ඉඳලම ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕන. ආධ්‍යාත්මික වැඩ එහෙම නැති වුණොත් එහෙම ජීවිතේ පුදුම තරම් පින්වත්නි අසරණ වෙලා යනවා. ඒකට මේ අසරණ වෙලා යනකොට දැන් බුද්ධ දේශනාවේ හැම වෙලාවකම අපිට කියන ලස්සන දෙයක් තමයි මම මේ අද මතක් කරපු ගාථාවෙත් තියෙනවා. ඒ දේශනාවේ මේකේ නම තමයි රජනීය සූත්‍රය කියලා. උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් බුද්ධ ශාසනයේ ප්‍රශංසා ලබනවා නම් යම් කෙනෙක් බුද්ධ ශාසනය තුළ ගරු බුහුමන් ලබනවා නම් යම් කෙනෙක් බුද්ධ ශාසනයට මනාප වෙච්ච කෙනෙක් වෙනවා නම් යම් කෙනෙක් බුද්ධ ශාසනයට ගරු බුහුමන් කරන කෙනෙක්. දැන් ගරු බුහුමන් කියනකොට අපේ ඔළුවට මොකක්ද එන්නේ? අපේ ඔළුවට එන්නේ හොඳට මල් පූජා කරන එක. පහන් පූජා ගරු කරනවා කියනකොට ඕවා නෙමෙයි දෙන්නේ. පිළිමේ කොහොමද ගෙදර තියන්නේ? එහම සමහර මිනිස්සු අපෙන් අහන ප්‍රශ්න වලින් තේරෙනවා පිළිමේ තියන්නේ මොන පැත්තටද? ඕවා තමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ. එතකොට මිනිස්සු ගරු කරනවා කියලා හිතුවේ මේ පිළිමේ ඉස්සරහට ගිහින් මල් පහන් පුදලා අඳුන් කූරුපත්තු කරලා පැන් පූජා කරලා පුළුවන් වෙලාවට දානි ටිකුත් පූජා කරන එක තමයි බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියලා හිතාගෙන හිටියේ. ඒක ඉතා හොඳ අවස්ථාවක්. ඒ ටික ඔක්කොම කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේට සංග්‍රහ කරනවා, ගරු කරනවා, බුහුමන් දක්වනවා, මනාප වෙනවා. ඒ කියන්නේ මනාපයි බුදුරජාණන් වහන්සේට කැමතියි කියන ශ්‍රාවකෙක් මේ කොල්ල කෙල්ලෝ හිතුවා සාමාන්‍ය තරුණා ඉන්නවනේ. එයාලා ඒගොල්ලන්ගේ හිතේ තිබුණා මේක රැක ගන්න ඕන. බුද්ධ ශාසනය අපි රැක ගන්න ඕන. රැක ගන්න ඕන කියලා ඒගොල්ලෝගේ ඔළුවේ වැඩ කළේ ಗುಣධර්ම නෙමෙයි. ඒගොල්ලෝ හිතුවේ මේ රැක ගන්න කියලා මේ ඒගොල්ලන්ගේ ඔළුවේ වැඩ කරේ වෙනම ටිකක්. ඒ කියන්නේ මේක මරාගෙන මැරිගෙන හරි රැක ගන්න ඕන කියලා. මේකේ මරාගෙන රැක ගන්න දෙයක් නැහැ. බුද්ධ ශාසනය රැක ගන්නවා, ගරු කරනවා, බුහුමන් දක්වනවා, උන්වහන්සේට සංග්‍රහ කරනවා කියන්නේ මොකක්ද කියලා මේ දේශනාවේ හරි ලස්සනට තියෙනවා. සමහර විට මේ බණ ඇහෙනවා ඇති ලංකාවෙන් පිට ඉන්න ගොඩක් සමහර ඔය මැද පෙරදිගෙම ඉන්න මේ අම්මලා හරියට මේ බණ අහන බවක් පේනවා. එතකොට ඒකෙන් ඒගොල්ලන්ට හිතෙනවා ඇති අනේ අපිට මල් පූජා කරන්න බෑ නේද? පහන් පූජා කරගන්න නෑ නේද? මොකද සමහර මැද පෙරදිග රටවල් වල පින්වත්නි පිළිමයක්වත් තියාගන්න බෑ. මම දන්න සමහර අම්මලා ඉන්නවා හරිම අහිංසක විදියට බුදුරජාණන් වහන්සේට ගරු කරන. අහිංසකයි කියලා මම කියන්නේ සමහරවිට මේ ෆෝන් එකට පොඩි මේ බුද්ධ පිළිමයක් ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රතිමාවක ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒකට වඳින මැද පෙරදිග අම්මලා ඉන්නවා. ඒකට ඒ අම්මාගේ බලාපොරොත්තු බොහොම අහිංසක එකක්. හැබැයි ඒකත් නෙමෙයි ඇත්තම ගෞරවය. ඇත්තම සංග්‍රහයේ ගෞරවයේ මනාප වීම ප්‍රියමනාප ශ්‍රාවකයෙක්ගේ වැඩේ පිළිමිකට වඳින එක නෙමෙයි. දැන් මෙච්චර කල් අපි හිතුවේ එහෙම නෙමෙයිද? එහෙමයි. එතකොට දැන් ඒ නිසා තමයි ඔය මිනිස්සු එකතු වෙලා හන්දි ගානේ පිළිම හැදුවේ. දැන් හන්දියක් ගානේ මිනිස්සු පිළිම හැදුවා. මම දැක්ක මේ ළඟදී ලොකු පිළිමයක් හදලා තියෙනවා එක තැනක. හරිම හොඳයි. ඒ වුණාට පින්වත්නි එතන ඊටාම ජනාකීර්ණ තැනක්. හරියට වාහන යනවා. මං හිතන්නේ වැඩි කාලෙකුත් නෑ මේ පිළිමේ හදලා. මම මේ පෙරේද දැක්කේ ලස්සන ප්‍රතිමාවක් හදලා තියෙනවා. කිසිම ආවරණීය වීමක් නෑ. වාහනවල දුම් වැදිලා හරියට කළු වෙලා ගිහින්
එතකොට ඒකට කවුරුවත් පූජා කරන බවක් පේන්නේ විශාල හිටි පිළිමයක්. එතකොට පාරේ වාහන යනකොට දුම් වැදිලා දූවිලි වැදිලා ඒක ජරා ජීර්ණ වෙලා. එතකොට මං කියන්නේ එහෙම තැනක කියන්නේ මිනිස්සු හිතුවේ බුද්ධ ආගම කියලා මේ හන්දිගානේ පිළිම හදන එක කියලා. පිළිම හදන එකත් හොඳයි. ඇත්තටම ඒක ඉතාම ප්‍රශස්ත අවස්ථාවක්. නමුත් දැන් මේ දේශනාවේදී අපිට හරි ලස්සන කාරණා ටිකක් මතුවෙනවා රජනීය සූත්‍රයේදී. මහණෙනි මේ බුද්ධ ශාසනයට සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ප්‍රශංසාවට ගෞරවයට වන්දනාමානයට සැබෑවටම ලක්වීමට ප්‍රධාන කාරණා පහක් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒතර මෙන්න මේ කාරණා පහ සම්පූර්ණයෙන්ම හෘද සාක්ෂියත් එක්ක සම්බන්ධයි. කොහෙත් එක්කද සම්බන්ධ? හදවතත් එක්ක සම්බන්ධයි. එතකොට හදවතත් එක්ක සම්බන්ධ වෙච්ච මේ කාරණාවල පළවෙනි කාරණේ තමයි පින්වත්නි රජනියෝ රජ්‍යති. පළවෙනි කාරණේ. රජනියෝ රජ්‍යති කියලා කිව්වේ බුද්ධ ශ්‍රාවකෙක් නම් ඇලිලා යන තැනක නොඇලී ඉන්නවා නම්. ඒ කියන්නේ ඇලෙන්න ඕන තරම් හේතු තියෙනවා. හැබැයි ඇලෙන්නේ නැහැ. ඇලෙන්න හේතු ඕන තරම් හොයන්න පුළුවන්. නමුත් ඇලෙන්නේ නැහැ. ඇලිය යුතු තැනක පවා නොඇලී ඉන්නෝ නම් එයා තමයි බුදුරජාණන් වහන්සේට සැබෑවටම ගරු කරපු කෙනා වෙන්නේ කියනවා. ඒතර ගරු බුහුමන් කරනවා කියලා ලොකු පූජාවලටත් වඩා Tamanගේ හෘද සාක්ෂිය තුල නොඇල්ම ඇති කර ගන්නවා නම් එහෙමත් නැත්නම් මේ රාගයට හේ කරුණු ඕන තරම් හේතු තියෙනවා. නමුත් රාගය අවුස්ස ගන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ ඇවිලෙන්න ඕන තරම් හේතුයි තියෙනවා. හැබැයි ඇවිලෙන්නේ නැහැ. අන්න එහෙම ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේටත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලාටත් සැබෑවටම ගරු කරපු කෙනෙක් කියනවා. ඒ කියන්නේ පින්වත්නි අපි ඕන වෙලාවක ඇවිලිලා යන්න පුළුවන්. ඇවිලෙන්න කියන්නේ ඔය රාගයෙන් වගේ දෙයකින් අපි ඕනම වෙලාවක පීඩාවටපත් වෙන්න පුළුවන්. ඔබ දන්නවද වංගීස කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේට හොඳ කවිකාරයෙක්. ඔය කවි කියන හාමුදුරුවෝ ඉන්නේ දැන්. ඒ වගේ ඒ කාලේ හිටිය හොඳ කවි කියන මිනිහෙක් තමයි වංගීස කියන්නේ. මහාන වුණා මහාන වෙලත් හොඳට කවි පුළුවන් කියන්නේ. දසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ වංගීස කියන හාමුදුරුවෝ කවි ටිකක් කියලා තිනවා. එයාට හිතලා තිනවා බුදුරජාණන් වහන්සේගේ රූපේ වර්ණනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ මේ සුන්දර මధుර ස්වරය දහම් ස්වරය වර්ණනා කරන්න ඕන කියලා කවි ටිකක් කියලා තියෙනවා. කවි ටික කියනකොට බුදුරජාණන් වහන්සේ මේ කතාව අහගෙන හිටියා. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ කතා කරා වංගීස හාමුදුරන්ට. කතා කරලා ඇහුවා වංගීස මේ කවි ටික ඔයා කලින් හදාපු ටිකක්ද කියලා ඇහුවා. මේ මං ගැන කියාපු ගාථා ටික ඔයා කලින්ම හදාගෙන ඇවිල්ලාද මං ඉස්සරහා කිව්වේ කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි මං කලින් හැදුවේ නෑ කිව්වා. මම මේ දැන් තමයි හදලා කිව්වා. හිතවන කවි කියන්නේ. ඒ හිතවන කවි කියන කෙනෙක් ඒ කාලේ. එහෙනම් වංගීස තවත් ටිකක් කියන්න මං අහගෙන ඉන්නම් කිව්වා. ඊට පස්සේ වංගීස හාමුදුරුවෝ සෑහෙන වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වර්ණනා කරලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පවා හරි ප්‍රශංසා කරපු කෙනෙක් වංගීස හාමුදුරුවෝ කියලා කියන්නේ. දවසක් පින්නපාතේ යනකොට කෙල්ලෙක් දැකලා ඒ කෙල්ල ගැන රාග හිතක් ඇති වෙලා ඇවිලි ආනන්ද හාමුදුරුවෝ ළඟට ආවා. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි දැන් බලන්න අවංකකම අද මිනිස්සු අවංක නැහැනේ. ඒ කියන්නේ ඇත්තටම පිරිහිච්ච දෙයක් තියෙනකොට අනේ ස්වාමීන් වහන්සේ මම මේ වගේ දෙයකින් පීඩා විඳිනවා මට උදව් කරන්න කියලා කියන්නේ. ඒක හංගගෙන වෙන එකක් තමයි එළියට දාන්නේ. ඒ මිනිස්සු හරි අවංකයි. දැන් බලන්න ආනන්ද ආර ළඟට ඇවිල්ලා කියනවා "ඇවැත් ආනන්දයන් වහන්සේ මම ඇවිලෙනවා." ඇයි කියලා අහනවා. මම එක්තරා කාන්තාවක් දැකලා මගේ හිතේ රාගය ඇති වුණා. මගේ හිතේ පීඩාවටපත් වෙන. ඒ කියන්නේ රාගය කියන්නේ ඕනම කෙනෙක්ගේ හිතේ ඇවිලිලා යන්න පුළුවන් දෙයක්. රාගේ වනාහි ගින්නක් කියලානේ කියන්නේ. එතකොට රාගය කියන්නේ බරපතල ගින්නක්. ඒ කියන්නේ රාගයෙන් පීඩා විඳපු අය බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි මතක් කළේ මහණෙනි රාගයේ වගේ මනෝභාවයක් ඍජුව පාලනය කරන්නත් එපා කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නපු කර්මස්ථාන තියෙනවා. ඒ වෙලාවේ ආනන්ද ආරෝ කියනවා එහෙනම් ආයුෂ්මතුනි ඔබ ඔය බැඳිලා ගියපු සංඥාව අතහැරලා අසුභය වඩන්න කියලා. එතකොට අසුභයේ වැඩිම තුල උන්වහන්සේ ඒක පහ කරගත්තා. දැන් බලන්න ධර්මයේ පුහුණු කරන්න ආපු ශ්‍රාවකයෙක් පවා රාගය නිසා විтин විට පීඩා විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ පවා කවි කියහපු උන්වහන්සේ පවා අගය කරාපු භික්ෂුවක් පවා හිටි ගමන් ඇවිදිනකොට හේතුව තමයි පින්වත්නි මේ ඇහැ විතරක් රැකගෙන හරියන්නේ නැහැ. දැන් මිනිස්සු ඉතින් ඉන්නවා ඇස් ආරක්ෂා කරන්න.
ඇහැ විතරක් ආරක්ෂා කරලා හරියන්නේ නැහැ. කන ආරක්ෂා කරලා හරියන්නේ නැහැ. ඇහැයි කනයි දෙකම ආරක්ෂා කරා දිව නිසා අකුසල් වැඩෙන්න පුළුවන්. දැන් ඇහැයි කනයි දෙකම ආරක්ෂා කරගෙන ඉන්නවා. නමුත් දිව නිසා අමාරුයි වැටෙනවා යා. ඒ නිසා හොඳම දේ තමයි හිත ආරක්ෂා කරගන්න. හිත ආරක්ෂා කරගත්තම ඇසත් ආරක්ෂා කරා වෙනවා. හිත ආරක්ෂා කරගත්තාම කනත් ආරක්ෂා කරගත්ත වෙනවා. හිත ආරක්ෂා කරගත්තාම දිවත් ආරක්ෂා කරගත්ත වෙනවා. හිත රකින්න නැතුව හිතේ ඕන තරම් කෙලෙස් වලට ගලන්න ඉඩ දීලා ඇහැ විතරක් ආරක්ෂා කරගෙන වැඩක් නැහැ. බලන්න එතකොට හිත රැක ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. එතකොට සැබෑ බුද්ධ පූජාව කියලා කියන්නේ, සැබෑ ගරු බුහුමන කියන්නේ, සැබෑ වන්දනාව කියලා කියන්නේ උදේ හවස කර තියෙන පැන් වීදුරුවටම නෙමෙයි. ඒක ඉඳලා හිටලා මගේ හැරුණාට බය වෙන්න එපා. එතකොට ඉඳලා හිටලා බුද්ධ පූජාව තියෙන මිනිස්සෙකුට සමහර විට ඒක තියාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේට ඇත්තටම ගරු කරන කෙනෙක් Tamanගේ හිත රැකගත්තොත් ඒක තමයි බුදු කෙනෙකුට කරන විශාල බුද්ධ පූජාව. ඒකනේ දැන් මේ කාරණේ කිව්වේ රජනියෝ රජ්‍යති. ඒ කියන්නේ ඇලෙන්න ඕන තරම් ඒවා තියෙද්දි නොඇලී ඉන්න බලනවා නම් ඇලුම් කටයුතු ගොඩාක් අරමුණු වෙද්දී ඒ අරමුණු වලට නොඇලී ඉන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය. එතකොට මේ ශ්‍රාවක භාවයේ ආ බුදුරජාණන් වහන්සේට ඇත්තටම ගරු බුහුමන් කරපු ප්‍රියමනාප වෙච්ච සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා දස්සනියෝ දස්සති. ඒ කියන්නේ පින්වත්නි මේ හිත දූෂණය වෙන්න ඕන තරම් හේතු තියෙනවා. හැබැයි දූෂණය වෙන්නේ නැතුව ඉන්නවා. දූෂණය වෙන්න ඕන තරම් හේතු තියෙනවා. දූෂණය වෙන්නේ. දැන් මම මේ මෑත කාලේ දැක්ක දෙයක් තමයි බොහෝම හොඳට වත්පිළිවෙත් කරගෙන බුද්ධ පූජා කරගෙන ಗುಣධර්ම පුරාගෙන ඉන්න තරුණයෝ ඉන්නවා. එතකොට ඒ අය සමහර වෙලාවට බලන්න දූෂණය වෙලා යන විදිය ඒ අය සමහර වෙලාවට මේ Tamanගේ ඇසුර නිසා පිරිහිලා යනවා. ඔය මමත් ඔය ඉගෙන ගත්තේ මේ කැලණි විශ්වවිද්‍යාලේ මගේ පශ්චාත් උපාධි කැලණි විශ්වවිද්‍යාලයට සම්බන්ධයි. ඒ කාලේ මම දැකලා තියෙනවා ඔය කැලණි විශ්වවිද්‍යාලේ තියෙනවා පින්වත්නි ප්‍රධාන ගේට්ටුව ළඟ ලොකු ලස්සන පිළිමයක් උඩට කන්ද යනකොට පිළිමයක් තියෙනවා. අපි උකට අවුරුදු 4-5 දිනපතා ඇවිද්දා. දිනපතාම ওই විශ්වවිද්‍යාලෙට ගියා. මම කියන්නේ මේ කැලණි විශ්වවිද්‍යාලේ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ විශ්වවිද්‍යාලවලට වැඩිච්ච පහර ඕක තමයි. ඔන්න බලන්න. මුල් කාලේ පළවෙනි අවුරුද්දේ කොල්ලෝ කෙල්ලෝ එනවා. පිළිවෙලට ඇඳගෙන එනවා. එතකොට පිළිවෙලට ඇඳගෙන ඇවිල්ලා ඉතින් අර බොහොම පිළිවෙලට බෑග් එකක් හරිය දාන. ඉතින් අම්මලා තාත්තලාගේ එකම බලාපොරොත්තුවනේ ළමයා රජයේ ජාතික විශ්වවිද්‍යාලයකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සම්බන්ධ විශ්වවිද්‍යාලයකට යවලා මේ කොල්ලට උගන්වන එක. ඒ වෙනුවෙන් මේ අම්මලා තාත්තලා හීනමවන්නේ. එතකොට ඔය විශ්වවිද්‍යාලෙට එනවා මුල් අවුරුද්දේ කොල්ලෝ කෙල්ලෝ. එතකොට මේ පොඩි ළමයි එනවා. අවුරුදු 20, 22, 23 ළමයි එනවා. මුල් කාලේ මම දැකලා තිනවා මේ කන්ද උඩට යනකොට එතන ඉස්සරහා පිළිමයක් තියෙනවා. ඒ පිළිමෙට වැඳලා තමයි එන්නේ. හැමදාමත් ඒ පිළිමෙට වන්දනා කරලා තමයි එන්නේ. මම දැකලා තිනවා මුල් කාලේ ඔය තරුණ ළමයි මේ ඇවිල්ලා මේ එතන යන්නේන ගමන් මේ වන්දනා කරන මල්ලාසනේ කොලයක් එහෙම තිබ්බොත් ඒකත් එමෙට අයින් කරලා යනවා. ඊට පස්සේ පින්නත් ඔන්න බලන්න දූෂණය වෙන්න ඕන තැන යාට හිතා ගන්න බෑ. යා දූෂණය වෙන විදිය අවුරුදු 2ක් විතර යනකොට මේ සම්පූර්ණයෙන්ම තිසරණේ බිඳිලා යනවා. ඒ කියන්නේ මේ මම දැකලා තියෙනවා විශ්වවිද්‍යාලවල ඉන්න ළමයින්ට වඩා හැංගීම් දැනීම් තියෙනවා මේ පාරවල් වල ඉන්න කොල්ලෝ කෙල්ලොන්. ඒක හේතුව තමයි අර දූෂණය වෙන්න ඕන පරිසරයක් තියෙද්දී එයා දන්නේ මම කොහොමද දූෂණය නොවි ඉන්නේ කියලා. ඊට පස්සේ තිසරණී ගැන හැඟීමක් නැහැ. සංඥා ගැන හැඟීමක් නැහැ. එයාට තියෙන්නේ භෞතිකවාදී අදහසක්. හේතුව මොකද්ද? දූෂණය වෙන මිනිස්සු ටිකක් ඉන්නේ. විශ්වවිද්‍යාලවල තරම් දූෂණය වෙච්ච අය මම වෙන කොහෙවත් දැකලා නැහැ. එහෙම කියන්නේ මම පිටින් ඉඳලා බලලා නෙමෙයි මාත් එහි හිටපු මිනිස්සෙක් විදියට මම කියන්නේ. පුදුම තරම් දූෂණය වෙලා. මානව හැඟීම් නැහැ. හැඟීම් දැනීම් නැහැ. අම්මගේ බඩගින්න දැනින්නේ නැහැ. ඔන්න ඔයලාගේ ළමයින්ටත් උගන්වන එක විතරක් නම් ඔළුවේ වැඩ කරන්නේ. ඉස්සරහට එහෙම ළමයි ටිකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අම්මගේ බඩගින්න දැනින්නේ නැති ළමයි ටිකක් එළියට එන්නේ. පින්වත්නි අම්මගේ බඩගින්න දැනින්නේ නැත්නම් ඒ මිනිහා ඉංජිනේරුවෙක් වුණත් මොකටද? තාත්තගේ බඩගින්න දැනින්නේ නැත්නම් මේ කොළඹ ඉඳලා මාතරට යනකොට භාගයක් හරි ගමනින් ගිහින් හිටගෙන ඉන්න මිනිහෙකුට සීට් එක දෙන්න හිතෙන්නේ නැත්නම් ඒ මිනිහා දොස්තර කෙනෙක් වුණත් වැඩන්නේ.
එතකොට අපිට තේරෙනවා දූෂණීය වෙන්න ඕන තැනට වැටුනහම දූෂණී නොවි ඉන්න එකේ දක්ෂතාවය තමන් හදා ගන්න ඕනේ. ඕන පිරිහිච්ච සමාජයක නොපිරිහිච්ච ශ්‍රාවකයෙක් විදියට ඉන්න දක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ අර තිසරණේ නෑ, වන්දනාමාන කරන එක නෑ. ඊට පස්සේ මේ ගරු කරන එක නෑ. විශ්වවිද්‍යාලවල ගරු කරන්නේ නෑනේ. විශ්වවිද්‍යාලවල තියෙන ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්නයක් තමයි පළවෙනියෙන්ම විශ්වවිද්‍යාලයට යන අයට උගන්වන දෙයක් තමයි දැන් කෙනෙක් විශ්වවිද්‍යාලවල හිටියේ කෙනෙක් මේක අහගෙන හිටියොත් කියයි ඕවා මේ මිනිස්සු ඉස්සරහා කියන්න ඕනේ නැති කතාන්දර කියලා. හැබැයි ඉතින් දරුවෝ ටික හදලා යවන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ප්‍රධාන හේතුවක් තමයි පළවෙනියෙන් විශ්වවිද්‍යාලේ ගුරුවරුන්ට දැන් ගුරුවරයාට අපි ගරු කරනවානේ. ගුරුවරයා එනකොට සීට් එකෙන් නැගිටින්නේ නැති සංස්කෘතියක් තමයි පළවෙනියෙන් හදන්නේ. අපි ඔක්කොම එකයි උඹලා නැගිටින්න ඕනේ නැහැ ගුරුවරයා ඉස්සරහා කියන හැඟීම. එතකොට එහෙම තැනක් දූෂණීය වෙච්ච තැනක්. ප්‍රධාන අධ්‍යාපන මූලධර්ම උගන්වන ප්‍රධාන පෙළේ ආයතනයක් ඒ වගේ තැනක තමයි මං හිතන්නේ ලංකාව පුරාම තියෙන. ওই අධ්‍යාපන ආයතන බොහොමයක් එහෙමයි. ඒකට ඒ වගේ තැනකට තිසරණේ රැකගෙන ඉන්න තරුණයෙක් යන්න පුළුවන්. යනකොට යා හරි ගුණවත්. සංඝයාට ගරු කරන, බුද්ධ වන්දනාව කරන, බුදුන් ඇඳලා යන. ගිහින් මාසෙයි දෙකයි ඕනනම් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ඊට පස්සේ එයාගේ ඒ තිබ්බ ආගමානුකූලව මානව හැඟීම් විනාශ වෙලා යනවා. හේතුව දූෂණීය වෙච්ච සමාජයකට එයා ගියාට පස්සේ එයා තව තවත් දූෂණීය වෙවි යනවා. එතකොට එයා දන්නේ නැහැ අර බුදුරජාණන් වහන්සේ කියනවා දස්සනියෝ දස්සති දූෂණීය වෙන්න ඕන තැන දූෂණීය නොවි ඉන්නවනම් මහණෙනි එයා තමයි මට ඇත්තටම බුද්ධ පූජා තියෙන කෙනා කියනවා. ඇත්තටම සබ්‍රක්‍මාචාරීන් වහන්සේලාට ගරු කරපු කෙනා යා කියනවා. එතකොට ගරු කරනවා කියන්නේ මේ මෙතන පිළිමි ඉස්සරහකින් ඇඳ වැටෙන එක විතරක් නෙමෙයි. ගරු කරනවා කියලා කියන්නේ හෘද සාක්ෂිය තුල දූෂණීය නොවි ඉන්න එකත් බුදුරජාණන් වහන්සේට කරන ඉතාම ප්‍රශස්ත ගෞරවයක්. බුද්ධ පූජාව හොඳයි තමයි. පෑන් පූජා කරන ඒවා, පහන් පූජා කරන ඒවා ඊටාම වැදගත් අවස්ථාවක්. ඒවා කවදාවත් අපි නතර කරන්න නරකයි. ඒත් එක්කම පින්වත්නි දූෂණීය වෙන්න ඕන තැනදී දූෂණීය නොවි ඉන්න බලන්න. එතකොට දැන් දූෂණීය වෙච්ච තැනදී දූෂණීය නොවි ඉන්න පුළුවන් ශ්‍රාවකයෙක් වුණොත් එහෙම ඒක බුදුරජාණන් වහන්සේට කරන විශාල සංග්‍රහයක් පින්වත්නි. දැන් අද වුණත් බෞද්ධකම කියලා කියන්නේ මේ බාහිරින් හදාගත්ත දෙයක් විදිහටනේ මිනිස්සු සලකන්නේ පින්වත්නි. එතකොට බාහිරින් හදාගත්ත දෙයක් විදිහට බෞද්ධකම සලකන්න ගියාට පස්සේ ඒ බුද්ධ ශ්‍රාවකයා විශාල අමාරුවක වැටෙනවා. ඒක අද විතරක් නෙමෙයි ඒ කාලෙත් එහෙමයි පින්වත්නි. ඕකට ලස්සන කතාවක් මම ඔබට කියන්නම්. එක වෙලාවක මේ මහා කස්සප මහරහතන් වහන්සේ ජේතවනාරාමයට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ වැඩියෙන්ම දූතාංග රැකගෙන කැලෑවකට වෙලා හුදේකලාවේ බණ භාවනා කරගෙන හිටපු කෙනෙක්. එතකොට උන්වහන්සේ බණ භාවනා කරගෙන ගුණ ධර්මයක් දියුණු කරගෙන ධර්මයක් පුහුණු කරගෙන උන්වහන්සේ වීර්යයෙන් මේ දවස් 7ක් විතර සමහර ලාවට නිරෝධ සමාපත්තියෙන් නැගිටලා තමයි පිණ්ඩපාතේ වඩින්නේ. හරි ගුණවත් කෙනෙක්. ඉරුණු සිවුරක් පොරවගෙන ඉඳලා තියෙන. ඉරිච්ච මේ පාංශකෝලික සිවුර තනින් තන ඉරුණාම ආයෙ මහුන් දෙක තුනක් ගහලා පොරවගෙන ඉඳලා තියෙන. හැබැයි ගිහි කාලේ අපි වගේ කෙනෙක් නෙමෙයි පින්වත්. ගිහි කාලේ පිප්පලි මානවකයා කියන්නේ නෝනට කතා කරලා කියන්නේ යගේ නම භද්‍රා බිරිඳගේ නම. ගිහි කාලේ භද්‍රාට කතා කරලා කියනවා භද්‍රා ඔයාට මතකද ඔයා මේ මගේ මාලිගාවට එනකොට ඔයා ගෙනාපු ඔයා කොච්චර දේවල් අරන් ආවද කියලා. එතකොට එයාගේ නෝනා කියනවා ගිහි කාලේ කියන්නේ භද්‍රා කාපිලානේ එයාත් රහත් වෙලා පිරිනිවන් පානවා. එයා කියනවා ස්වාමීනි රත්තරනින්ම කරත්ත 56000ක් ගෙනාවා කියනවා. එතකොට බොහොම ධනවත් මිනිස්සු. නමුත් උන්වහන්සේ ධර්මයට ආවට පස්සේ උන්වහන්සේ දැනගත්ත මේ ඔක්කොම අසාර ලෝකෙට අයිති දේවල්. මේ සල්ලි හොයා දුක් විඳනට මේක ලොකු සාරයක් නෑයි. මේ මරණයත් එක්ක ඉවර වෙනවනේ. බැංකු පොතවත් රත්තරන් බඩු ටිකවත් අඩුම සාරියක්වත් උස්සගෙන යන්න බෑනේ පින්වත්නි. එතකොට මේ හොයලා මෙහි ඔක්කොම ඉතුරු කරලා යන්න වෙනවනම් ඒක අසාර ලෝකෙට අයිති දෙයක්. එතකොට අසාරවත් කියලා කියන්නේ අඩුම අරන් යන්නවත් පුළුවන් දෙයක් නම් සාංශාරික වශයෙන් ආයෝජනයක් නම් ඒකේ සාරයක් තියෙනවා. එතකොට සාංශාරික වශයෙන් ආයෝජනයක් නැත්නම් ඔබට තියෙන දේ මේ මොහොතේ නැති වෙන්න පුළුවන්. ලොකු හේතුව නෑ මේ මැදිරි සංකීර්ණේ උඩනේ තියෙන්නේ. මේකෙන් බැහැලා පඩිපෙලෙන් බැහැලා යනකොට පය පැටලිලා වැටුනොත් එහෙම ඔය තිබ්බ අසාර වටිනාකම් ඔක්කොම නැති වෙලා සමහරවිට මරණයෙන් ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. එතකොට ඕක සාරවත් ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ඕක අසාර ලෝකෙට අයිති දෙයක්.
ඒක උන්වහන්සේලා හොඳට තේරුම් අරන් හිටියා. තේරුම් අරගෙන උන්වහන්සේලා මොකද කරේ? උන්වහන්සේ පොරෝගෙන හිටියේ පාංශකූලික සිවුර. ඒ සිවුර තනින් තන මහලා එකතු කරලා මේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා ආනන්ද මේ මහා කශ්‍යප දැන් කැලේ ඉන්න එපා. දැන් ඇවිල්ලා මේ මගේ කුටිය කිට්ටුවෙන් ඉන්න. ඔය හන රෙද්දෙන් හදාපු මේ පාංශකූලික සිවුර දැන් පොරවන්න එපා. ඕක තනින් තන ඉරිලානේ. ඒ නිසා මහා කස්සප දැන් මිනිස්සු සිවුරු පූජා කරද්දී ටික පොරවන්න. දැන් ඔය කලින් වගේ පින්නපාත යන්න එපා මහා කස්සප වයසයිනේ මිනිස්සු දෙන දානි ටිකක් වළඳන්න කියලා බුදුරජාණන් වහන්සේ කියද්දිත් කියලා තිනවා ස්වාමීනි මම මෙච්චර කල් මේ හුදේකලාවට ඇලුණු කෙනෙක්. ඒ වගේම ස්වාමීනි මම හුදේකලාව වර්ණනා කරපු කෙනෙක්. අනේ ස්වාමීනි මං හුදේකලාවටයි කැමති. ඒතර බුදුරජාණන් වහන්සේ කාහිනම් කමන්නේ කියනවා. උන්වහන්සේ දවසක් ඔය මේ ජේතවනාරාමයට වැඩි වෙලාවක ආනන්ද හාමුදුරුවෝ කියනවා උන්වහන්සේට ඉතින් හිතවත් මිත්‍රයිනේ. ආනන්ද හාමුදුරුවෝ කියනවා මහා කස්සපයන් වහන්සේ මේ භික්ෂුණී ආරාමයක් තියෙනවා අපි පොඩ්ඩක් ඒ පැත්තේ යන්න කියලා අහනවා. පොඩ්ඩක් ගිහින් එමුද කියලා අහනවා. කායින්ද මේ ඇහුවේ? මහා කස්සප මහරහතන් වහන්සේගෙන්. උන්වහන්සේ කියනවා මේ ආනන්ද ඔබ යන්න කියනවා. ඇවැත් ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ යන්න කියනවා මට බෑ කියනවා. ඇයි උන්වහන්සේ අර හුදේකලාවටනේ කැමති. දෙවෙනි වතාවෙත් කියනවා නෑ ඔබ වහන්සේ කාලෙකින් නෙවෙයි වැඩි අපි දෙන්නම වඩිමු කියනවා. ඒ වෙලාවෙත් කියනවා නෑ ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ යන්න කියනවා. මම ඉන්නම් කියනවා. තුන්වෙනි වතාවෙත් කියනවා නෑ ඔබ වහන්සේත් එක්කම යන්න අපි දෙන්නම යන් කියලා. ඒ වෙලාවෙ පින්වත්නි කමන්නේ කියලා යනවා. අර ආනන්දහාරු ඉස්සරහින් යනවා. දැන් මහා කශ්‍යප හාමුදුරු පිටිපස්සෙන් යන්නේ. දැන් මහා කශ්‍යප හාරු කියන්නේ කවුද පින්වත්? මහා කශ්‍යප හාරු කියන්නේ මේ බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා. තුන්වෙනියට ආසනෙ හම්බ වෙන්නේ. පළවෙනියට සාරිපුත්ත ආරම්භ, දෙවෙනියට මොග්ගල්ලාණන් වහන්සේට, තුන්වෙනියට ආසනය පනවන්නේ මහා කශ්‍යප හාමුදුරුවෝ. ඒ වුණාට හරියට බිම් බලාගෙන අං කැඩිච්ච ගුණෙක් වගේ පිටිපස්සෙන් යනවා. බල කරානේ යන් කියලා. හරි ලස්සන ශරීරයක් තිබිලා තියෙනවා. කොච්චර ලස්සනයිද කියනවනම් හිටි ගමන් බුදුරජාණන් වහන්සේ හොයාගන්න බෑ කියනවා. ඒ බුදුරජාණන් වහන්සේට සමාන කිට්ටු වෙච්ච ශරීර ස්වභාවයක් නේ තිබිලා තියෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ 8ක් තිබිලා තියෙනවා. හරි ලස්සනයි. පිටිපස්සට වෙලා බිම් බලාගෙන යනවා කියනවා. ඉතින් බිම් සම මාකාස පහරුන්ගේ ටික රවුලත් පොඩ්ඩක් වැවිලා තිබිලා තිනවා. කැලේනේ වැඩියෙන් හිටියේ. ඒතර එදත් මිනිස්සු හිතුවේ බාහිරින් තමයි සමහර අය ධර්මයේ කියලා අල්ලගෙන තියෙන්නේ. එදා ගිහින් අර මහා කස්සප මහ රහතන් වහන්සේ කියන දන්න භික්ෂුණීන් වහන්සේලා වන්දනා කරලා තියෙනවා. කාටද වන්දනා කළේ? මහා කස්සප මහ රහතන්. අනේ අපේ මේ තුන්වෙනි ශ්‍රාවක වූ මේ දූතාංග ධාරින් අතර අගතැන්පත් වෙච්ච මේ මහා කස්සපයන් වහන්සේ නෙවෙයි කියලා උන්වහන්සේට වන්දනා කරලා තියෙනවා. උන්වහන්සේට වන්දනා කරනකොට මේ උන්වහන්සේ ඉතින් දහම් කතාවක් කිව්වා. බණක් කිව්වා අර භික්ෂුණීන් වහන්සේලාට බණක් කිව්වා. තරුණ භික්ෂුණීන් වහන්සේලා ගොඩක් ඉන්න ඇත්තේ. ඔය අතර සිටියා කට හොඳ නැති භික්ෂුණීන් වහන්සේ නම. මහණ වුණත් කට හොඳ නැහැ. බොහොම දරනලු වචන තියෙන. ඒ භික්ෂුණීන් වහන්සේ ආනන්දහාරුත් එක්ක ටිකක් හිතවත් කෙනෙක්. වෙනද ආනන්දහාරුනේ බණ කියන්නේ මේ වඩින්නේ ඉඳලා හිටලා. ඒත් දැන් අද මහා කශ්‍යප මහ රහතන් වහන්සේ බණ කියපු එක ගැන පොඩි කෝන්තරයක් හිතේ අර භික්ෂුණීන් වහන්සේගේ හිතේ තිබ්බ. යාගෙනම චුල්ලතිස්සා කියලා. ඒ භික්ෂුණීන් වහන්සේ කියලා තියෙනවා මේ අපේ මේ ආනන්දයන් වහන්සේ ඉදි මේ මොකටද මේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ බණ කියන්නේ? මේ මහා කශ්‍යපයන් වහන්සේ බණ කියන්න ඕන කෙනෙක්ද? මේ අපේ මෙච්චර සුන්දරට දහම් කතාව කරන ආනන්දයන් වහන්සේ ඉදි මොකටද මේ මහා කශ්‍යප වහන්සේ බණ කියන්නේ? ඒක හරි ඇහෙන්න මේ කියන්නේ. ඒක හරියට දැන් බණ ටිකක් කිව්වනේ ඒකට කියන්නේ. ඒක හරියට ඉදිකටු හදාපු මිනිහා පැත්තකින් ඉද්දී ඉදිකටු වෙලෙන්දා ඉදිකට්ටේ ප්‍රමිතිය ගැන කියා ඉදිකටු විකුණනවා වගේ වැඩක් කියනවා. ලෝක මහා කශ්‍යපයන් වහන්සේට ඇහෙනවා. ඇහුණාම මේ ඇහෙන්න තමයි කිව්වේ. මොකද්ද කිව්වේ? ඉදිකටු හදාපු මිනිහා ඉද්දී ඉදිකටු වෙලෙන්ද දැන් මෙයා ඉදිකටු හදාපු වෙලෙන්ද ඉද්දි කියන්නේ මහා කශ්‍යපාර ඉක්කරනාවේ ආනන්ද හාමුදුරුවනේ. ඉදිකටු හදාපු මිනිහා ඉද්දී ඉදිකටු වෙලෙන්දා ඉදිකට්ටේ ප්‍රමිතිය කියා විකුණන්න හදනවා වගේ වැඩක් මේ කරන්නේ. මිච්ඡර මිහිරට බණ කියන ආනන්දයන් වහන්සේ ඉද්දී මේ ආඳුර කවුද බණ කියන්නේ?
එහෙම කියනකොට මේ බලන්න මහා කාශ්‍යපහාරෝ කියනවා මේ ආනන්ද ඇවැත් ආනන්දයන් වහන්සේ එතකොට වෙලෙන්දා මමද ඔයාද කියලා අහනවා. එක්කෝ ඉදිකටු හදාපු මිනිහා මමද ඔයාද කියලා අහනවා. එහෙම කියලා කියනවා ආනන්ද පරිස්සම් වෙන්න කියනවා. ආනන්දයන් වහන්සේ ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. මෙහි ඉන්න අය නම් එච්චර හොඳ අය නෙමෙයි. ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. එතකොට අර දැන් මහාකාශ්‍යපහාරෝ ඉක්කරනාවේ ආනන්දහාරෝනේ. ආනන්දහාරෝ කියලා කියනවා අනේ ස්වාමීනි කාන්තාව සමහර වෙලාවට මෝඩයිනේ. හිටි ගමන් කාන්තාව මෝඩයි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ගණන් ගන්න එපා. ඔබ වහන්සේ මේක එච්චර ගණන් ගන්න එපා. අනේ ස්වාමීනි වසාවදාරණසේක්වා. කාන්තාව කියන්නේ නොමීරු මනසක් තියෙන කෙනෙක් වෙලාවට. ඒ කාලේ කාන්තාව ගැන කිව්වේ කාන්තාවගේ නුවණ තියෙන්නේ හැඳිමිටේ කියලා කිව්වේ. ඒ කාලේ. ඒ කියන්නේ හැඳිමිට ගහලා වතුර ටික බලන්න විතරලු කාන්තාව දන්නේ. ඒ කාලේ කාන්තාව ගැන එහෙම කියලා තියෙනවා. මට නම් හිතෙනවා දැන් කාන්තාවගේ මොලේ නුවණ හැඳිමිටෙත් නැහැ කියලා. ඇයි? දැන් ඒකත් බෑ. දැන් උයන පිහින එකක්වත් බෑ. උයන පිහින එකක් බෑ. ඉතින් අර තියෙන ආටෝප සාටෝප ටික විතරයි තියෙන්නේ. කොහෙන් හරි මොනවා හරි ටිකක් පටලවගෙන එහෙම. ඊටත් වඩා මං හැඳිමිටේවත් නැහැ කිව්වේ වෙන එකට මේ උයන්න බෑ කියන එකකින් නෙමෙයි. ඒ කාලේ කාන්තාව එහෙමනේ. නමුත් අද ඉන්න කාන්තාව ඕනම මිත්‍යා දෘෂ්ටියකට අහු වෙනවා. ලේසියෙන් කාන්තාව අල්ලන්න පුළුවන්. මේ අම්මලා වැඩියෙන් ඉන්න නිසා මේ කියන්නේ ඔය අම්මලා ඕනම වෙලාවක මිත්‍යාවට අහු වෙලා යන්න පුළුවන්. සමහර අය ඉන්නවා මේ බණ ටික අහගෙන යන ගමන් හරි කමන්නේ මේ සීල සුවර්ණින් එළියට යන ගමන් හරි කමක් නැහැ. කොයි හරි දේවාලයකටත් ගිහින් කෝවිලටත් ගිහින් පොල් ගෙඩියකුත් ගහලා පළතුරු වට්ටියකුත් පූජා කරගෙන ඊට පස්සේ තව කොහේ හරි මොකක් හරි පල්ලියක් තියෙනවා නම් ඒකටත් ගොඩ වෙලා ඉතින් ওই වටපිටාවත් බලාගෙන යන අදහස් තමයි තියෙන්නේ. ඇයි? ඕනම වෙලාවක දෘෂ්ටි අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. දැන් බලන්න එතකොට එදා ඒ භික්ෂුණී ඇල්ලුවේ දැන් චුල්ලතිස්සා කියන භික්ෂුව ඇල්ලුවේ බාහිර ටිකෙන් විතරයි. ඇයි බැලූ බැලමට ඉරිච්ච සිවුරක් තියෙන්නේ. ඉරිලත් තනින් තන මහපු සිවුරක් පොරවගෙන ඉන්නේ. රවුලත් පොඩ්ඩක් තියෙනවා. එතකොට මේ උන්වහන්සේගේ බැලු බැලමට කෙස් ටිකක් වැවිලා තියෙනවා. බිම් බලාගෙන වඩින්නේ. වැඩියෙත් කොහමද? වැඩියෙත් ආනන්දහාරොන්ඩක් පිටිපස්සෙන්. එතකොට හිතෙන්නේ නැති මේ ආනන්දහාරෝ කියන්නේ මහා ලොකු කෙනෙක්. ආනන්දහාරොන්ට ඊට පස්සේ මේ මහා කාශ්‍යපහාර ලස්සන කතාවක් කියනවා. ඇවැත් ආනන්දයන් වහන්සේ ඔබ ගැන කවදාවත් කියලා තියනවද බුදුරජාණන් වහන්සේ මේ ආනන්දට කැමැති තරම් කාලයක් පළවෙනි ධ්‍යානයෙන් ඉන්න පුළුවන් කියලා ආනන්ද ඔබට බුදුරජාණන් වහන්සේ කියලා තියනවද කියලා අහනවා. නොහේතම් බන්ති අනේ ස්වාමීනි මං ගැන එහෙම කියලා නෑ කියනවා. ඒතර මහා කාශ්‍යපයන් වහන්සේ කියනවා හැබැයි ආනන්ද මතක තියාගන්න මම ගැන එහෙම කියලා තියෙනවා. ආනන්ද ඔබ ගැන කවදාවත් බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියනවද මේ ආනන්දට කැමැති කාලයක් චිත්ත විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් නිරෝධ සමාපත්තියෙන් කැමැති කාලයක් වැඩ ඉන්න පුළුවන් ආනන්දට කියලා ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ ගැන එහෙම කියලා තියනවද බුදුරජාණන්? අනේ නොහේතම් බන්ති ස්වාමීනි මං ගැන එහෙම කියලා නෑ. එතකොට මහා කාශ්‍යපහාරෝ කියනවා හැබැයි ආනන්ද මම ගැන එහෙම කියලා තියෙනවා. මේ භික්ෂුණීන්ට ඒක තේරුම් නැති වුණාට මම ගැන එහෙම කියලා තියෙනවා. මේ මහා කස්සපට කැමැති තරම් කාලයක් චිත්ත විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ ධම්සභාවයේ මං ගැන කියලා තියෙනවා. මගේ සිවුර ඉරිලා තමයි කියනවා. මං ඉරිච්ච සිවුර තමයි තනින් තන මහලා තියෙන්නේ කියනවා. හන රෙද්දෙන් හදාපු රෙද්දෙන් තමයි හන රෙදි ටිකෙන් තමයි මේ ගොරෝසු සිවුර මම මහගෙන තියෙන්නේ කියනවා. මේ සිවුරේ මැහුම් පොටවල් වැඩි තමයි කියනවා. තනින් තන ඉරෙනකොට ඉරිච්ච තැන් වලින් ඉරිච්ච තැන් ආය අමුණ මහපු රෙද්දක් තමයි මම පොරවන්නේ කියනවා. හැබැයි ආනන්දයන් වහන්සේ මතක තියාගන්න කියනවා බුදුරජාණන් වහන්සේ මම ගැන කියලා තියෙනවා. මේ මහා කස්සපට කැමැති තරම් කාලයක් ප්‍රඥා විමුක්තියෙන් චිත්ත විමුක්තියෙන් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් මං ගැන කියලා තියෙනවා කියද්දි අනේ ස්වාමීනි න සමා වෙන්න කියලා කියද්දි අර භික්ෂුණී ඒත් ගණන් ගත්තේ නැහැ කියනවා. අල්ල චුල්ලතිස්සා කියන භික්ෂුණී කිව්වලු මේ ආනන්දයන් වහන්සේ මෙච්චර හොඳට බණ කියද්දි මේ මහා කාශ්‍යපහාරු මොනවද මේ කියන්නේ? එතකොට බලන්න උන්වහන්සේගේ ගුණය අඳුරගන්න එදත් බැරි වෙලා තියෙනවා. අදත් එහෙමයි පින්වත්නි. අදත් සත්පුරුෂයයි අසත්පුරුෂයයි බේරගන්න මිනිසුන්ට බෑ.
සත්‍යයි අසත්‍යයි වෙන් කරගන්න මිනිසුන්ට බෑ පින්වත්නි. ඒතර ඒ කාලෙත් එමය. එතකොට අර මහා කස්සප හාමුදුරන්ගේ කතාව ඉවර වෙනකොට අර චුල්ලතිස්සා කියන භික්ෂුණිය සිවුරු අත්හැරියා කියනවා. ඒතර එයා මේ ප්‍රශ්නේ සිවුරු අත්හැරලා යන්නේක දක්වාම බරපතල අර්බුදයක් දක්වා උඩුදුවා ගත්තා. ඒතර අදත් එහෙමයි. අදත් මිනිස්සු මේ බාහිර ආටෝප වලින් තමයි වැඩි. හැබැයි බාහිර ආටෝප වැඩි වෙනවා කියන්නේම ඇතුළ හිස් කියන එක. බාහිර ආටෝප වැඩි වෙනවා කියන්නේ ඇතුළේ මොකුත් නැහැ කියන එක. මිනිසු පිළිම ගැන විතරක් වැඩියෙන් හිතනවා කියන්නේ බුද්ධ පූජා ගැන විතරක් වැඩියෙන් හිතනවා කියලා කියන්නේ ලොකු 84000 පූජා ගැන ඒවා හොඳයි. නමුත් ඒක ඊටා බුදුදහමේ ඊටා ප්‍රබුද්ධ අවස්ථාව නෙමෙයි. ඒවා වැඩි වෙනවා කියලා කියන්නේම පින්වත්නි ඇතුළේ හිස් කියන එක. ඔබ දැකලා ඇති ලංකාවේ ඉන්නවා ලොකු කපුවෝ. කපු මහත්තුරු දැකලා තියෙනව නේද? ඒතකොට ලොකු කපු මහත්තුරු ලංකාවේ ඉන්න ඔය නුවර පැත්තේ එහෙම එක කපුවෙක් ඉන්නවා. ඒ මිනිහාගේ ඇඟේ රත්තරන් කිලෝ ගාණක් තියෙනවා. එයාගේ කපුකමනේ. ඉතින් ඒ ලංකාවේ ඉන්න කපුව ගොඩක් එහෙමයි. ඒකෙන් කියවෙන එකක් තියෙනවා. ඒක තමයි ඇතුළේ හිස් කියලා. ඔය ගොඩාක් කපුවන්ගේ කට්ටඩියන්ගේ ඇතුළ හිස්නේ. ඇතුළ හිස් වෙනකොට ඔය බලන්න සල්ලිකාර මිනිස්සු උගත්කමක් නැති මිනිස්සු ගොඩාක් මුදු දානවා. මං කියන්නේ රත්තරන් බඩු පළඳින එක නරකයි කියලා නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් ශරීරය ලස්සන කරගන්න ඒක අපේ සම්ප්‍රදායික සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන. රත්තරන් බඩු පළඳින එක නෙමෙයි. බලන්න ඔබ දැකලා ඇති ඔය ලොකු මුදලාලිලා එහෙම උගත්කමක් නැති බුද්ධිමත්කමක් නැති අය හරියට ඇඟිලි 10ටම මුදු දාලා තියෙනවා. ඒකෙන් කියවෙන ලස්සන එකක් තියෙනවා. ඒ තමයි ඇතුළ හිස් කියන එක. ඒ කියන්නේ ඇතුළ හිස් වෙන්න ආටෝප වැඩි වෙනවා. ලංකාවේ කාන්තාවටත් වෙලා තියෙන එක තමයි. ඒ කියන්නේ ඇතුළ හිස් වෙන්න යාගේ පිටපැත්ත ගැන යා හරියට හිතන්න පටන් ගන්නවා. එතකොට දැන් බලන්න දස්සනියෝ දස්සති. ඒ කියන්නේ දූෂණීය වෙන්න ඕන තැන දූෂණීය වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෝහනියෝ මුයිහති. ඒ කියන්නේ මුලා වෙන්න ඕන තැනදී මුලා නොවි ඉන්නවා. ඒ කියන්නේ මුලා වෙන්න ඕන තැන් ඕන තරම් හම්බ වෙනවා. ඒතර මුලා වෙන්න ඕන තරම් ඕන තරම් හම්බුණත් මුලා වෙන්නේ නැහැ. තිසරණේ පාවා නොදෙන ශ්‍රාවකෙක් වෙනවා. සමහර විට කර්ම රෝග හැදෙනවා. සමහරලාට ලෙඩ වෙන එක ලෝක ධර්මතාවයක් නේ. දැන් ලෙඩ නොවි ඉන්නවා නන්නේ පුදුමයි පින්වත්නි. දැන් මේ ලෙඩ වෙන්න ඕන තරම් හේතු තියෙද්දී දැන් මේක ලෙඩ වෙන එක පින්වත්නි මේ ශරීරයට ආවේනික දෙයක්. ලෙඩ වෙන එක මා අරුමයක් නෙමෙයි. මේ ඇඟ ලෙඩ වෙනවා. ඒතර දරුණු ලෙඩක් ඇදුනාම මම දැක්ක මේ ළඟදී ඇවිල්ලා තිබුණා එක පිරිසක් මේ ඔයා කොළඹ පැත්තට ඒගොල්ලෝ ඇවිල්ලා තිබුණේ මේ මොනරාගල ඉඳලා. ඒගොල්ලෝ ඇවිල්ලා මොනරාගල ඉඳලා ආවේ අය කියලා ඇහුවා. ඉතින් ඒගොල්ලෝ බොහොම බෞද්ධ අය. මේ ඒගොල්ලෝගේ එක අසනීප තත්වයකට මේ කොළඹ තියෙන ලොකු පල්ලියකින් මොකක් හරි පල්ලියකින් දේවස්ථානයකින් යාඥාවක් කරා මේ ලෙඩේ හොඳ වෙනවා කියන අදහසින් ඒගොල්ලෝ විශාල වියදමක් කරගෙන වාහනයකුත් අරගෙන මොනරාගල ඉඳලා කොළඹට අඩුම වාහනයකට රුපියල් 20000ක්වත් හයර් එක යනවා. ඒ වියදම් කරගෙන ඔක්කොම කරගෙන මෙහිට ඇවිල්ලා තිබ්බා. අර බලන්න මුලාවටපත් වෙන්න ඕන තැන එයාට හොයාගන්න බැරි වුණාට පස්සේ ආ මුලා වෙලා යනවා. ලෙඩ වෙනකොට ඕන මිනිහි කසරණයි තමයි. හැබැයි පින්වත්නි මොනතරම් මුලා වෙන තැනක් හම්බුණත් තිසරණේ පාවලා දෙන්න එපා. තිසරණේ තුල හිටිය ලෙඩවීමේ උපරිම ධාරිතාවේ ආවසානික ඉලක්කය තමයි මරණය. හැබැයි තිසරණේ තිබ්බොත් මැරිලා සුගතියයි. එතකොට ආර්ය මරණී විතරක් නෙමෙයි තිසරණයක් නෑ අන්තිමටම. ඒ නිසා තිසරණේවත් තිබ්බොත් ලෙඩවීමේ කොහොමත් මැරෙනවා. මැරෙන එකේ ලෙඩවීමේ උද්වේගයේ වේගය වැඩි වෙයි. හැබැයි පින්වත්නි කොච්චර වේගෙන් ලෙඩ වුණත් තිසරණියත් එක්කනම් එයාගේ ජීවිතේ ගනුදෙනුව තිබිලා තියෙන්නේ. එයා සුගතිය යනවා. ඒක තමයි වාසිය. ඊළඟට බුදුරජාන් වහන්සේ මතක් කරනවා කුප්පනියෝ කිප්පති. ඒ කියන්නේ කිපෙන්න ඕන තැන්, කලබල වෙන්න ඕන තැන්, ඒ කියන්නේ කේන්ති ගන්න ඕන තැන් ඕන තරම් අහු වෙනවා. හැබැයි කේන්ති ගන්නේ නෑ. ඔකට බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍රයේදී මතක් කරනවා එක භික්ෂුවකට උන්වහන්සේ මතක් කරනවා මහණෙනි සත්‍ය ඇහෙන්නත් පුළුවන් අසත්‍ය ඇහෙන්නත් පුළුවන් කියනවා. එතකොට මේ මෛත්‍රියෙන් කියන ඒවා ඇහෙන්නත් පුළුවන්, ද්වේෂයෙන් කියන ඒවා ඇහෙන්නත් පුළුවන්. මොකද මේ ලෝකේ දෙපැත්තක් තියෙනවා. ඒ වගේම සුදුසු කාලේ ඇහෙන්නත් පුළුවන්, නුසුදුසු කාලේ ඇහෙන්නත් පුළුවන්. එතකොට සුදුසු කාලයේ හෝ නුසුදුසු කාලයේ හෝ මෛත්‍රියෙන් හෝ ද්වේෂයෙන් හෝ සත්‍ය හෝ අසත්‍ය හෝ මොන දේ ඇහුණත් පින්වත් මේ බාහිරින් ඇහෙන දේ නිසා අභ්‍යන්තරේ කලබ ගන්න එපා කියනවා. ඒක තියෙන කකචූපම සූත්‍රය.
ඒතර අද ඉන්න මිනිස්සු බාහිර පොඩි දෙයක් නිසා කැළඹිලා යනවා. ඒකෙන් තේරෙන්නේ ඒතකොට මේ ටික තිබ්බොත් එහෙම එයාගේ ජීවිතේ ධර්මයේ තුල ජීවමානයි. එයාට දවස් දෙකක් බුද්ධ පූජා තියන්න බැරි වුණාට කමක් නැහැ පින්වත්නි. එයාට පෑන් පූජා, මේ මල් පූජා, හඳුන් කූරු පූජා ඒවා කරන්න මගේ හැරුණාට කමක් නැහැ. ඒවා කරන්න ඕන. හැබැයි මගේ හැරුණාට කමක් නැහැ. හේතුව තමයි එහෙම හිටියට පස්සේ ඒ කියන්නේ Tamanගේ ජීවිතය අර හිත කලබල නොවි හිත නිවාගත්ත ශ්‍රාවකෙක් විදිහට හිටියට පස්සේ එයා තමයි ප්‍රියමනාප බුදුරජාණන් වහන්සේට වඩාත් ගරු කරන බුහුමන් දක්වන බුදුරජාණන් වහන්සේට වඩාත් ගරු කරන මනාප වෙච්ච ශ්‍රාවකයා එයා තමයි. එතකොට ඒ ශ්‍රාවක භාවයට බුද්ධ පූජාව විතරක් ප්‍රමාණවත් නෑ. Tamanගේ හදවත ඒ භාග්‍යවතුන් වහන්සේට නිවුණු ශ්‍රාවකෙක් විදිහට පූජා කරන්න ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණසම මේ පින ධර්ම දානමේ පින උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ පද්මිනී රණවක මහත්මිය, තිලකරත්න රණවක මහත්මයා, ලාල් රණවක මහත්මයා, ස්වර්ණා රණවක මහත්මිය, පුෂ්පා රණවක මහත්මිය, රේණුකා රණවක මහත්මිය, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය හර්ෂ අලුත්ගේ මහත්මයා, ප්‍රභාෂණී සේපාල දහනායක මහත්මිය, ඒ වගේම චින්තක සේපාල දහනායක කියන මේ මහත්මයා ඇතුළු හැම දෙනාම මැදිහත් වෙලා මේ දේශනාවට දායකත්වයේ දරනවා. දායකත්වයේ දරපු හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණයට මේ මැදිරි පරිශ්‍රවයට එකතුණු හැම දෙනාටමත් බොහොම පිං. ඔබේ කය සුවපත් වේවා, මනස සුවපත් වේවා, ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි සම්පත් සැලසේවා. ඔබ හැම දිනාටම උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ප්‍රධාන අරමුණ විදියට මේ අත්තු බලාපොරොත්තු වෙනවා හොරණ කබල්ලාගොඩ සන්ධ්‍යා නිවසේ පදිංචි ඉඳලා 2020 සැප්තැම්බර් මාසයේ 8 වන දින මේ පින්නතුන් අතරින් මිය පරලෝකීය දොන් සෝමාවතී සේපාල දහනායක ඥාතිවරියට ඒ පින්වත් මහත්මියට අනුමෝදනා දේශනාවක් වශයෙන් මේ සිද්ධ කළේ. ඉතින් නිවසේ දේශනාවක් කරනවට වඩා විශාල පිරිසක් මෙත් සඳහම් විකාශයේ නරඹනවා. මේ ධර්මයත් එක්ක යතු සමවදිනවා. ඒ හැම දිනාගේම ජීවිතේ රැස් කරගත්තා වූ පුණ්‍ය සංස්කාර දැනට මාස ගණනාවකට ඉහතදී මිය පරලෝකීය දොන් සෝමාවතී සේපාල දහනායක ඥාතිවරියට මහත්මියට මේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී සසර සුවපත් වේවා. දුකක නම් දුකින් අත මිදේවා. සැපතක නම් සැප වඩා දියුණු කරගනිත්වා. ජාත්‍ය ආදී දුකෙන් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් බලවත් වේවා. හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙල්මෑල්ල උඩුගල කන්දේ පදිංචි සොමි කැලුම් නිවසේ පදිංචි දැනට රෝගාතුරව සිටින 2020 දෙසැම්බර් මාසේ 7 වන දින 80 වන වියට පාතබන දොන් විල්සන් සේපාල දහනායක මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ පියතුමන් ඥාතිවරයා ප්‍රදාන දේශනාවේ දායකත්වයේ දරපු හැම දිනාටමත් ශ්‍රවණය කරපු හැම දිනාටමත් මැදිරියට පැමිණ මේ දේශනාවට සමවැදිච්ච හැම දිනාටමත් මේ පින් උපකාර වේවා. ඒ පියතුමන් ප්‍රදාන සියලු දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. කය මනස සුවපත් වේවා. රෝග පීඩාවක්, කායික පීඩාවක්, මානසික පීඩාවක් නොවේවා. ඔබගේ ජන ජීවිතේ සාමාන්‍ය තත්වයට පවත්වාගෙන යන්නට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා. හැම දිනාටම නිවන් පිණිස මේ උතුම් කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සංසාරගත සියලු මියගිය ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් මේ පින් උපකාර වේවා. සියලු දෙවියෝ අපරට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදු සසුන රැකීවා. ඒ වගේම විශේෂයෙන්ම මෙත් සඳහම් විකාශයට අනුශාසකත්වයේ දරන මේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ ප්‍රදාන මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින සියලු ගිලන් ස්වාමින් වහන්සේලා ප්‍රදාන මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය පිණිසත් උතුම් නිවන් පිණිසත් ධර්ම දානමේ පින බලවත් වේවා, හේතු වේවා, වාසනාව වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ධර්ම ශ්‍රවණාභිලාෂීව පුරා හෝරාවක කාලයක් අප හා රැඳුණු සදහැපත් සුපින්වතුනි මෙත්
සදහම් විකාශයෝසේ මෙත් බුද්ධාභිවන්දනා උතුම් දායකත්ව ධර්මදේශනා මාලාව බොහෝ හෝරාවන් වලදී අපි ඔබට සමීප කරනවා. එවැනි අපි උතුම් සදහම් දේශනාවකුයි ඔබ ගෙවුණු හෝරාවේ ශ්‍රවණය කරන්නට යෙදුනේ. අද අපසේ මේ උතුම් සදහම් දේශනාව සිදු කළා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ වන කොළඹ 10 මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී කෞරව ශාස්ත්‍රවේදී නම කියන්නට අවසරයි අප පින්වත් පූජ්‍යපාද හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා චිරජීවනයේ මුදා වේවා තව තවත් මෙවැනි ශාසනික මෙහෙයන් සිදු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව දීර්ඝායුෂ සම්පන්නිය වේවායි මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරමින් සාදු නදින් යුතුව පුණ්‍යානුමෝදනාව සිදු කරනවා සාදු 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 සදහවත් සුපින්වතුනි මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා උතුම් දායකත්ව ධර්මදේශනා මාලාවේ මේ උතුම් සදහම් දේශනාව සඳහා මෙත් සදහම් විකාශයේ ගුවන් අවකාශය සලසා ගනිමින් දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ නම්බර 103 D1 මාකුටුගල පෝරෝ දණ්ඩ යන ලිපිනෙහි පදිංචි පත්මිනී රණවක මහත්මිය, ඒ වගේම තිලකරත්න රණවක මහත්මයා, ඒ වගේම ලාල් රණවක මහත්මයා, ස්වර්ණා රණවක මහත්මිය, ඒ වගේම පුෂ්පා රණවක මහත්මිය, ඒ වගේම රේණුකා රණවක මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය හර්ෂ අරුත්ගේ මහත්මයා, ඒ වගේම ප්‍රභාෂිනී සේපාල දහනායක, ඒ වගේම චින්තක සේපාල දහනායක ඇතුළු සියලුම ඥාති සමූහයන් විසින් තමයි අද දවසේ සදහැසිතින් යුතුව දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ. ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනයන්, සියලු පුණ්‍යානුමෝදනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවා. කරන කියන රැකීරක්ෂා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සර්වපකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවයම ලැබේවා. ඔබ අප සියලුම දෙනා ප්‍රාර්ථනා කරන ධර්මාවබෝධයේ පිණිස මද්දවසේ සිද්ධ කළා වූ මේ උතුම් සදහම් දේශනාව හේතු වේවා, වාසනාව වේවා යන ප්‍රාර්ථනාව යලි යලිත් සිද්ධ කරමිනුයි අද දවසේ ඔබේ නිවහනින් සමුගන්නට සූදානම් වෙන්නේ. එසේනම් අවසන් වශයෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට, අපේ ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරමින් අද දවසේ මේ උතුම් සම්බන්ධ පූජාමය පින්කම මේ උතුම් ධර්ම දේශනාව නිමාව සම්පූර්ණ කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකා කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවන